One day when I was in grade 11, maybe 10, one of my friends told me that, Terence, you are shorter than me. Then I said, no, I am taller than you. So likewise, another friend told me that you are short. Yes, I am short. But I am shorter than, no, I am taller than you. ඉතින් අද මං ඇවිල්ලා ඉන්නේ taller shorter ගැන කතා කරන්න. ඉතින් පුතාලා දුවලා හැමෝම බොහොම ආදරයෙන් පිළිගන්නවා ජාතික පාසල ඉංග්‍රීසි ordinary level වැඩසටහනට. අද අපි මොනවද සාකච්ඡා කරන්න යන්නේ? ඔව්. මේ කිව්වා වගේම මෙන්න මේවා. Comparative and superlative adjectives. So when it comes to exam, you cannot find a straightforward or a direct answer linked to this particular lesson, but you get these type of questions or these types of grammar items in here and there. ඉතින් විභාගයේ ඍජුවම comparative adjectives වලින් අහන්නේ නැහැ. හැබැයි මේක ඍජුවම අපිට මොනවද අපිට ඒකට කියන්නේ ලකුණු ගන්න අවශ්‍ය වෙන වැඩසටහනක්. නැත්තම් ග්‍රාමර් පාඩමක්. ඒකෙන් හින්දා හොඳ අවධානයක් දෙන්න. මොකද අපි මේකේ බලනවා කොහොමද විභාගයේ මේ ප්‍රශ්නත් එක්ක මේක ඍජුවම සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. Comparative and superlative adjectives. So in our past lessons, we have already discussed what are adjectives. අපි කලින් lessons වල adjectives කියන්නේ මොනවද කියලා සාකච්ඡා කරලා තියෙන්නේ. නාම විශේෂණ පද. ඒ කියන්නේ පොඩි මතක් කිරීමක් කරොත්, so this is a laptop and this is a small laptop. This is a mobile phone. This is an expensive mobile phone. ඔය විදිහට අපිට නාම පද ගැන වැඩි තොරතුරු කියන්න adjectives නාම විශේෂණ පාවිච්චි කරනවා. හැබැයි දැන් අපි අද පාවිච්චි කරන්න යන්නේ මේ adjectives වල තවත් කොටස් කීපයක්. එකක් තමයි comparative. යම් කිසි දෙයක් තවත් දෙයකට සංසන්දනය කරන්න. දැන් මම වැඩසටහන මුලදී කිව්වා වගේ මට මතකයි 10 වසර මේක ඇත්තටම වෙච්ච දෙයක්. මගේ යාළුවෙක් කියනවා මට මේ ටෙරන්ස් ඔයා මට වඩා මිටි. නැත්නම් තව කෙනෙක් කියනවා ඔයා මට වඩා උසයි. ඔයාට මට වඩා මේ දේ කරන්න පුළුවන්. ඔයා මට වඩා ලස්සනයි. කැතයි. ඔය වගේ දේවල් කියනවා. ඉතින් ඒකේ අපිට එදිනෙදා ජීවිතයටත් වැදගත්, ඒත් එක්කම විභාගයටත් හරිම වැදගත්. අපි බලමු big, bigger, biggest. Comparatives used to show the difference between two objects. Comparative කියලා කියන්නේ සංසන්දනය කරනවා objects දෙකක්. යම් කිසි අපි කියමුකෝ එක වගේ දෙකක් කියලා ඒ දෙක සංසන්දනය කරනවා. නැත්නම් එකක් අනිත් එකකට වඩා වෙනස් කියලා පාවිච්චි කරන්න. Comparative සංසන්දනය කරන්න. ඒකේ rules තියෙනවා. නීති. අපි මේ නීති ටිකක් ඉගෙන ගමු. Right. If an adjective has one syllable, we add the ending er to the adjective. Example, small, smaller than. Example, hard, harder than. Then අපි උදාහරණයකට කිව්වොත් this device, මේ device එක bigger than this device. මේ device එකට වඩා මේ device එක විශාලයි කියන්න. එතකොට කොහොමද අපි er දාන්නේ? ඒකේ පළවෙනි නීතිය තමයි පුතේ දුවේ අපි if an adjective යම්කිසි adjective එකක් මේක තමයි adjective එක නාම විශේෂණය අපි පොඩ්ඩක් මේක පාට කරමු එතකොට පැහැදිලිව පේන්නේ නේද මේ පැත්ත දාගමු small මේ adjective එක has a one syllable එක syllable එකක් නම් තියෙන්නේ we add the ending er දැන් මොකද්ද syllable එකක් කියලා කියන්නේ දැන් මේකත් දැනගෙන ඉන්න එපා. අපි ශබ්ද කරද්දී එක වචනයක තියෙන ශබ්ද කොටසකට අපි කියන sound unit එකකට syllable එකක් කියලා කියනවා. දැන් උදාහරණයකට ගමු beautiful. Beautiful 2 syllables. ඒ කියන්නේ sound unit දෙකක් තියෙනවා. එතකොට syllable දෙකයි. හැබැයි small කියන එකේ small big එක syllable එකයි තියෙන්නේ. අපි ඒ වගේ එකකට
මොකද්ද කරන්නේ අවසානයේට er දානවා කියලා නීතියක් තියෙනවා. hard harder, small smaller. The ant is smaller than the hippo. The ant is smaller than the hippo. Ant hippopotamusට වඩා පුංචි කියන්න මේක පාවිච්චි කරනවා. එතකොට hard harder, small smaller ඔය විදිහට. එතකොට මේකත් එක්ක හැම වෙලාවෙම මෙන්න මෙයාව යෙදෙනවා. එතකොට විභාගයට මේක සම්බන්ධ වෙන්නේ කොහොමද? බොහෝ දුරට මේ දැන් කියන එක සමහර වෙලාවට දීලා තියෙනවා හිස් තැනක් එක්ක. එතකොට යම්කිසි ඇඩ්ජෙක්ටිව් එකක් er දාලා මේ හිස් තැනට දාන්න ඕනේ කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. ඔන්න හිස් තැනට එන විදිහ. හරි. ඊළඟට rule number 2. If a one syllable adjective ends with a consonant plus a vowel, a consonant, you must double the last consonant and then add er. යම්කිසි one syllable adjective එකක් අවසාන වෙනවා නම් consonant එකකින්. දැන් මොනවද consonant කියලා කියන්නේ? vowels නම් දන්නවනේ a e i o u. Those are the vowels. So what are the consonants? So rest of all the letters are considered as consonants. එහෙම මතක තියාගමු. ඒකට ලේසි. vowel හැර ඉතුරු ටික ඔක්කොම consonants කියලා. එතකොට යම්කිසි වචනයක් adjective එකක් ඉවර වෙනවා නම් consonant එකකින් plus a vowel plus consonant එකකින්. vowel එකකුයි consonant එකකින් you must double the last consonant letter. අන්තිම letter එක consonant එක double කරන්න ඕනේ. හරි. බලමු මේක කිව්වට කරන විදිය බලමු. දැන් මෙන්න තියෙනවා big. ඒක consonant එකක්. එතකොට I vowel එකක්. එතකොට vowel plus consonant. vowel එකයි consonant එකයි දෙක එකට යෙදුනහම මොකද්ද වෙන්නේ? අන්තිම අකුර double වෙනවා. right? දැන් අහනවා සර් ඉතින් ඕක අපි කොහොමද හොයාගන්නේ? මේක හොයාගන්න තියෙන ලේසිම පහසුම ක්‍රමය තමයි මේ ඇත්තට මේවා මේක තියරි එක මෙහෙම තිබුණාට මේක ශබ්ද කිරීමෙන් තමයි මේක අපි බලන්නේ. එතකොට ශබ්දකරණ එකේ පිටිපස්සේ තියෙන හැංගිලා තියෙන තියරි එක තමයි vowel plus consonant. උදාහරණයකට bigger double කියවෙනවා අන්තිම අකුර bigger. එතකොට double කරනවා කියලා ශබ්දයෙන් තේරෙනවා නම් අපි double කරලා තමයි ලියන්න ඕනේ. bigger than. fat අපි ඒක නිකන් fatter කියන්න බෑ. එතකොට fatter double t කියවෙනවා. එතකොට bigger fatter. එතකොට දෙවෙනි රූල් එක තමයි අපි er එකතු කරද්දී අන්තිම අකුරට කලින් vowel එකක් තියෙනවා නම් ඒ vowel එකට පස්සේ අන්තිම අකුර consonant එකක් නම් අන්තිම අකුර double කරලා තමයි අපි er එකතු කරන්නේ. bigger than, fatter than. මෙන්න තියෙනවා මේ විස්තරේ. The 21 consonant letters in the English alphabet are. මෙන්න තියෙනවා English alphabet එකේ consonant letters ටික. මෙන්න තියෙනවා උදාහරණේ. හරි. දැන් අපි මේක කිව්වොත් කොහමද? The elephant is fatter than the kangaroo. The kangaroo is thinner than the elephant. ඔන්න ඔය විදිහට අපිට කියන්න පුළුවන්. හරි ලේසි. හරි. Rule number 3. If an adjective ends with a y, remove the y and add ier. යම්කිසි adjective එකක් y වලින් ඉවර වෙනවා නම් y කියන එක අඩු කරලා අයින් කරලා ier එකතු කරනවා. happier ශබ්ද කරන්න. happier. එතකොට er නිකම් එකතු වෙන්නේ නැහැ. y අකුර ශබ්ද වෙන්නේ නැහැ. happier ශබ්ද එනවා. funnier than. The girl is happier than the duck. The girl is happier than the duck. එතකොට මෙතන නීතිය තමයි y තිබුණොත් y අයින් වෙලා තමයි ier එකතු වෙන්නේ. හරි. Rule number 4. If an adjective has 2 syllables or more without a y, then add the word more before the word.
if the adjective ends with a y, you will only add the word more if it has 3 syllables or more. ටිකක් විතර තොරතුරු තියෙනවා නේද? අමාරුයි කියලා කියන්නේ ඒක ටිකක් තොරතුරු තියෙනවා. ඒකින්ද මම පොඩ්ඩක් හිමින් කියලා දෙන්නම්. මොකද හැමදාම මේවා අපි විස්තර කරන්නේ නැති හින්දා. යම් කිසි adjective එකක් 2 syllables. අපි කිව්වේ ශබ්ද ඒකක එකකට වැඩියෙන් තියෙනවා නම් or more ඊටත් වැඩිය තියෙනවා නම් y අකුරකුත් නැත්තම් අපි එතනට දාන්නේ er නෙමේ more, right, before the word. If the adjective ends with a y, එහෙම නැත්තම් y අකුරකින් ඉවර වෙනවා නම් you will only add the word more if it has 3 syllables or more. y අකුරක් තිබිලා syllables 3ක් තියෙනවා නම් අපි අන්න එතනදී more add කරනවා. උදාහරණයකට beautiful, beautiful, beautiful. එතකොට එතන syllables අපි ගත්තොත් beautiful syllables දෙකයි. expensive, expensive, satisfactory, satisfactory. ඔය විදිහට මම පොඩ්ඩක් විතර කැඩුවා, පොඩ්ඩක් හැත වුණා එතන. එතකොට අපි දාන්නේ more beautiful than, more beautiful than, more expensive than, more satisfactory than. එතකොට අපි එතනදී beautiful, expensive කියන්නත් අමාරුයි, satisfactory කියන්නත් අමාරුයි. එතකොට ඒ වගේ තැන්වලදී කියවන්න අමාරු වෙනකොට අපි දාන්නේ more කියන එක. The butterfly is more beautiful than a frog. Butterfly සමනලයා frogට වඩා ලස්සනලු. But I have seen many beautiful frogs in Amazon and Congo. හැබැයි සමහරක් frogs ලා ඉන්නවා butterfly ලාට වඩා ලස්සන ආලෝකයේ විහිදුන එක. හැබැයි generally ගත්තාම මෙහෙම තේරුමක් තමයි තියෙන්නේ. The butterfly is more beautiful than the frog. එතන උදාහරණය තමයි is more beautiful than, more beautiful than. හරි. Rule number 5. අපි දැන් නීති පස්වෙනි නීතියට යන්න හදන්නේ. Rule number 5. There are few exceptions. Exception. පොඩි විශේෂ අවස්ථා කීපයක් තියෙනවා. මොනවද මේ විශේෂ අවස්ථා? පළවෙනි එක තමයි good, gooder, goodest. ඊළඟ තමයි bad, better, best. ඊළඟ තමයි far, farer, එහෙමද තියෙන්නේ? නෑ නේද? ඒක විශේෂයි. එතෙන්දී අපි er දාන්නෙත් නෑ, more දාන්නෙත් නෑ, most දාන්නෙත් නැහැ. එහෙමද? ඔව්. good, better than සංසන්දනය කරද්දී තාම superlative වලට ගියේ නැහැ. he is gooder than කියන්නේ නෑ. she is better than. ඊළඟ එක bad. she is නැත්තම් he is worse than. far, farther than. Farther than. Right. Okay. Rule number 5. ඊළඟට අපි යන්නේ දැන් ඔක්කොම සංසන්දනය කිරීම කරලා ඉවරයි. දැන් rules ටික මතකද? rules ටික අමතක වෙන්න පුළුවන්. එකපාරට කෙනෙකුට මේ දේවල් මතක හිටින්නේ නැහැ. දුවේ පුතේ මේ වැඩසටහන නැවත download කරලා බලන්න. නැත්නම් rupawahini.lk වලට ගිහිල්ලා 48 hours වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට නැවත නරඹීමේ හැකියාව තියෙනවා. පැය 48ක් පස්සට වැඩසටහන් බලන්න පුළුවන්. ඉතින් මේවා ප්‍රයෝජනෙට අරගෙන නැවත බලන්න. එතකොට අපි මේකේ පොඩි සමරි එකක් කිව්වොත් මතක තියාගන්න මම කියපු ඒවා ER දාන නීති අපි 4-5ක් සාකච්ඡා කරා. කොහොමද වචනයක සිලබල් එකක් කියන්නේ මොනවද? සිලබල් එකකට වැඩියෙන් ආවොත් කොහොමද කරන්නේ? ඒ ටික මතක තියාගන්න. ඒ අනුව තමයි than එන්නේ. පොඩි වෙනසකට එන්නේ මෙන්න මේ exceptions ආවොත්, විශේෂ වචන ආවොත් ඒවට අපි ER දාන්නේ වෙනම වචන පාවිච්චි කරනවා. හරි. ඊළඟට අපි යන්නේ superlative. super. සමහර කියන්නේ super. දැන් මේකෙන් සිංහල වචනිකුත් මම හිතන්නේ හදාගෙන තියෙනවා සුපිරි කියලා. සුපිරි. ඔව්. සුපිරි දේවල් ටිකක් දැන් කතා කරන්න යන්නේ. Superlatives are used to show the difference between more than two objects. යම් කිසි අපි කියමුකෝ දේවල් දෙකකින් එකක් සුපිරි කියන්න, හොඳම කියන්න මේක පාවිච්චි කරනවා. මොනවද මේ superlative වල තියෙන නීති? If an adjective has one syllable, we add the ending est to the adjective. ඒක
අපි කිව්වේ ඒ ඇඩ්ජෙක්ටිව් එකකින් ඒකේ උපරිමයට ගිහිල්ලා මම මෙහෙම කිව්වොත් this is the smallest phone smallest පුංචිම නැත්නම් this is the biggest විශාලතම එතකොට මේකේ නීතියක් තියෙනවා මේ est දාන නීතියක් if an adjective has one syllable අපි කිව්වේ එක sound unit එකක් විතරක් නම් තියෙන small right අපි ඒකට එකතු කරනවා est the smallest hardest the ant is the smallest ant තමයි පුංචිම ant කියන්නේ ඔයගොල්ලෝ අර දන්න ඒ double n ant නෙමේ ant ant right ant is the smallest ඔන්න පළවෙනි rule එක rule number 2 if a one syllable adjective ends with a consonant plus a vowel a consonant you must double the last consonant and add est අර කලින් එකේ නීතියම තමයි වෙනස් විදිහකට අන්තිම අකුර consonant එකක් වෙනවා නම් ඊට කලින් vowel එකක් වෙනවා නම් එතකොට මේක ඩබල් කරලා තමයි ඉදිරිපත් කරන්නේ big biggest fat fattest the hippo is the fattest hippo තමයි මහත්ම විශාලතම කියන තේරුම. මේකේ නීතිය තමයි මම මේ පැහැදිලි කරේ ඔයගොල්ලන්ට. හරි. දැන් අපි යනවා ඊළඟ rule එක. If an adjective ends with a y ඔන්න අර කලින් ප්‍රශ්නෙම තමයි. If an adjective ends with a y remove the y and add iest. y තිබුණොත් y අයින් කරලා iest එකතු කරනවා. happiest funniest est එකතු කරලා තිනවා. The elephant is the heaviest මේ වචන දෙකම නෙමේ elephant තමයි බරින් වැඩිම කියන තේරුම. right. ඔන්න rule number 3. ඊළඟට යනවා rule number 4. If an adjective has two syllables or more without a y, then add the word most before the word. If the adjective ends with a y, you will only add the word most if it has 3 syllables or more. මේක පැහැදිලි කරන්න උදාහරණ ටිකක් අපි බලමු. දැන් ඔයගොල්ලන්ට මතකද තේදුවේ අපි කලින් adjective වලදී සමහරක් ඒවට අපි more දැම්මා. er දාන්න බැරි ඒවට අපි more දැම්මා. දැන් මෙතනදිත් superlative එකක් කියද්දි superior adjective එකක් කියද්දි අපිට est දාන්න බැරි ඒවා තියෙනවා. beautifulest not available. So you need to include most. The most beautiful, most expensive, the most satisfactory. ඒක කොහොමද ඒක පිටිපස්සේ තියෙන theory එක මොකද්ද? If an adjective has two syllables, ඒ කියන්නේ sound unit දෙකක් තියෙනවා නම් then add the word most. most කියන එක පාවිච්චි කරනවා. beautiful, most beautiful. ඊළඟට තියෙනවා then add the word most before the word if the adjective ends with a y අකුරකින් ඉවර වෙනවා නම් you will only add the word most if it has 3 syllable y අකුරින් ඉවර වුණත් ඒකට syllable 3ක් තිබුණොත් තමයි අපි most දාන්නේ the most satisfactory syllable 3ක් තියෙනවා ඒ විදිහට the most satisfactory එතකොට most ඒ විදිහට එනවා. හරි. ඔන්න rule number 4. ඊළඟට තව rule එකක් අපි බලමු. There are few exceptions. ඒකෙත් තියෙනවා goodest ඊළඟට baddest එහෙමද? නෑ. good නම් ඒකේ හොඳම එක සුපිරිම එක තමයි best. bad නම් worst. far නම් farthest. එතකොට සමහරක් වෙලාවට ඔයගොල්ලන්ට විභාගයේදී හම්බ වෙනවා මේ වචන තුන දීලා තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ හිස්තෙන් වලට දාන්න ඕනේ මේකේ සුපර්ලටිව් එක. good නම් best, bad නම් worst, far නම් farthest. ඔන්න ඔය ටික මතක තියාගන්න. හරි. right. අපි ඊළඟට පොඩි ඡේදයක් බලන්න යනවා. පොඩි ඡේදයක් මේක රීඩින් ගැන මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට උගන්වන්න කියලා හිතුවා. විභාගයට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපේ දුවල පුතාලට සමහරක් වෙලාවට මේ
පේපර්ස් ගොඩක් කරලා තියෙනවා නම් මේක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි අපි දන්නවනේ ලොකු ඡේදයක් එක්ක ප්‍රශ්නයක් එනවා. මේ ඡේදයක් එක්ක ප්‍රශ්නයක් එද්දී අපේ දරුවා මුලින්ම එක්සයිට් වෙනවා. මේ ඡේදය ගොඩක් ලොකුයි. So there are so many bombastic words here, and how can I manage my time? A lot of questions comes when it comes to answering these comprehension questions. So you need to be smart. You need to be smart in order to answer this question. So how can you be smart? You have to save your time, and at the same time you have to find correct, accurate answers for this question. ඔගොල්ලන්ට කාලය ඉතුරු කරගන්නත් ඕනේ. කාලය ඉතුරු කරගන්නවා, කාලය කළමනාකරණය කරගන්නත් ඕනේ, නිවැරදිම උත්තර හොයාගන්නත් ඕනේ. ඒකට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේදය මොකද්ද? You need to develop your reading skills. Reading skills develop කරගන්න ඕනේ. One of the research that I have gone through one particular research. In that particular research, they have mentioned that if you have developed your speedy reading skills, then you will be able to save a lot of time, and at the same time you can focus your attention to the question and you can get the proper answers within a short period of time. ඒ කියන්නේ මොකද්ද? එක්තරා පරීක්ෂණයකින් හොයාගෙන තිනවා ඉක්මනින් කියවීම තුළින් fast reading ඉක්මනින් කියවීම තුළින් මේ සඳහා දැන් ඇප්ලිකේෂන්ස් උත් ගොඩක් හදලා තියෙනවා. ඉක්මනින් කියවීම තුළින් ඔයගලගේ සම්පූර්ණ අවධානය ඡේදයට දීලා ඉතා ඉක්මනින් ඡේදයේ තියෙන තොරතුරු උකහා ගන්න නැත්නම් ඒකේ ඉන්ෆර්මේෂන් ටික තේරුම් ගන්න පුළුවන් කියලා. එතකොට ඉක්මනින් රීඩ් කරන්න උදාහරණයකට අපි ගත්තොත් දැන් before reading this kind of a particular paragraph you come across a lot of things. What are those things? There are a lot of big words, there are complicated sentence structures, සංකීර්ණ වාක්‍ය රටා තියෙන්න පුළුවන්, ලොකු වචන තියෙන්න පුළුවන්. Leave all these things behind. ඔය හැම එකම පිටිපස්සකට තියලා එක දිගට පටපට ගාලා කියවන්න. Our brain can understand concepts without having to read a full book or article. By knowing what to skip, you can read a book faster than while obtaining the essential information. Once you have read a few non-fiction books, you know the structure. Understanding the outline will help you to skip non-essential parts. For example, start by preview the whole book. You can also do this for rapport. හරි. ටිකක් මහන්සියි. මොකද්ද වෙන්නේ? හරි ඉක්මනින් අපි කියවන්න පුරුදු වුණොත් අපේ සම්පූර්ණ අවධානය ඡේදයට දෙනවා. අපි හිමින් කියවුවොත් our brain can understand concept. මොකද්ද මේ concepts කියන්නේ? සංකල්ප. Without having to read සංකල්ප කියන්නේ අපේ පන්ති යාළුවද? නෑ මේ වෙන සංකල්පයන්නේ. Right. Without having to read a full book or article. ඔය විදිහට අපි හිමින් කියවන්න ගත්තොත් අපේ බ්‍රේන් එක ફોකස් කරගන්න ටිකක් අමාරුයි කියලා කියනවා. හැබැයි ෆාස්ට් රීඩින් කරොත් ඒක ඉක්මනට කරන්න පුළුවන් කියලා තමයි රිසර්චර්ස්ලා කියන්නේ. ඒක හින්දා ඔයගොල්ලන්ට පුළුවන් නම් ෆාස්ට් රීඩින් කරන්න ඉක්මනින් තොරතුරු උකහා ගන්න පුළුවන් වෙයි. ඒකට direct your thoughts. මේ ඡේදය කියවද්දී ඔයගොල්ලන්ගේ සිතුවිලි යොමු කරන්න අදාළ තොරතුරට පමණක්. Right? One bad habit is daydreaming. We think about weirdest things we are reading. Our mind wanders off on a tangent. Daydreaming is something that everybody does there. Is no point in stopping it. Instead, turn it into something that helps you with the comprehension. Comprehension එක කරද්දී daydream කරනවා. දවල් සිහිනමවනවා. ඒක වළක්වා ගන්න තමයි ඔයගොල්ලන්ගේ සිතුවිලි එක්තරා තැනකට ගේන්න කියලා කියන්නේ. ඊළඟට stop subvocalizing while you read. When we read, we mouth along the words. At this rate, you read 150 words per minute, which is the same as your talking speed. Subvocalize කරනවා කියලා කියනවා. ඒ කියන්නේ අපි කියවද්දී ඒකට vocal කරනවා, වචනෙත් කියනවා. ඒකේ දෙපැත්තක් තියෙනවා. ඔයගොල්ලන් විභාගයක නෙමෙයි නම් ඉන්නේ ටිකක් ශබ්ද නගා කියවන එක හොඳ ප්‍රැක්ටිස් එකක් වෙනවා. හැබැයි විභාගෙදී ඒක කරන්න යන්න එපා. words per minute WPM. දැන් ඔයගොල්ලන්ට අන්තර්ජාලයට ගියොත් speed reading skills develop කරන්න. කියන්නේ speed reading වේගෙන් කියවීම develop කරන්න එක මොනවද අපි ඒවට කියන්නේ ඔන්ලයින් ප්‍රෝග්‍රෑම් සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. එතනදී ඔයගොල්ලන්ට ඡේදයක් දීලා ඒගොල්ලෝ තප්පරයකට වචන වැටෙන ප්‍රමාණය ඒගොල්ලෝ තීරණය කරනවා.
ඒ අනුව අපිට ඩිස්ප්ලේ කරනවා දර්ශනය කරනවා තප්පරයකදී මෙන්න මේ වචන ටික. ඒක අපි කියවන්න පුරුදු වෙනකොට ඒ software එක හරහා අපේ ඇස් හුරු කරගත්තාම අපිට ඉක්මනින් කියවන්න පුළුවන්. ඊළඟට කියනවා set a goal for what kind of information you want to walk away with after reading something. Ask yourself, why am I reading this? Why do I need this information? How can I use it? දැන් ප්‍රශ්න මෙන්න මේ වගේ ප්‍රශ්න. ඇයි මම මේක කියවන්නේ? මොකටද මම මේ කියවන්නේ? මොන වගේ තොරතුරු ගන්නද? දැන් විභාගයේදී ඔයගලන්ට දීලා තියෙන ඡේදයේ තියෙන ප්‍රශ්න ටික ඉක්මනට කියවුවොත් ඔයගලන්ගේ මනසේ ඔයගලන්ට ගෝල් එකක් හම්බ වෙනවා. ගෝල් එකක් කියලා කියන්නේ ටාගට් එකක්. ටාගට් එකක් කියන්නේ ගෝල් එකක්. ඔය දෙකම එකද? ගෝල් එකක්. ඒ කියන්නේ ඉලක්කයක් හම්බ වෙනවා කියවන්න. ඉලක්කය මනසේ තියාගෙන කියවන්න කියලා තියෙනවා. ඊළඟට capture the most important information. ඡේදයක් කියවද්දී වඩා වැදගත් තොරතුරු වලට මුල් තැන දෙන්න. දැන් සමහර දරුවොත් එක්ක අපි අවුරුදු ගාණක් තිස්සේ වැඩ කරද්දි තේරෙනවා සමහරක් වෙලාවට මානසිකත්වයේ බොහොම මේ සංසුන්ව තියෙද්දී මෙන්න මේක most important information. සමහරක් වෙලාවට මානසිකත්වයේ සාමාන්‍යයෙන් අපි කියන්නේ ඒක විභාගෙට ගියාම කලබල වෙන්න එපා කියලා. වචන දැකලා ඒ ගැන කලකිරෙන්න එපා. මේක මට කරගන්න බැරි වෙයි කියන ඍණාත්මක මානසිකත්වය මනස තුල පවත්වාගෙන යන්න එපා. ඊට වඩා සංසුන් වෙන්න. සංසුන් වෙන තරමටම වැදගත් දේවල් වලට මනස යොමු කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඡේදයේ වැදගත් දේවල් වලට ඉස්සල්ලාම ඔයගොල්ලන්ගේ ඇස යොමු කරන්න කියලා තියෙනවා. හරි. ඔන්න ওই ටික මම අමතර තොරතුරු හැටියට ඉදිරිපත් කරේ. ඒකේ සාරාංශයක් ගත්තොත් පුතේ දුවේ ස්පීඩි රීඩිං හරි වේගවත්ව කියවන්න අන්තර්ජාලයේ ඒක සම්බන්ධයෙන් ඇසිස්ට් කරන්න එක එක softwares programs තියෙනවා. ඒවා පාවිච්චි කරන්න. ඒවා පාවිච්චි කරත් ඕගොල්ලන්ට පුළුවන් වෙනවා ඉක්මනින් කියවන්න. ඉක්මනින් කියවීමේ ප්‍රයෝජන තමයි අපිට කාලය හොඳින් කළමනාකරණය කරගන්න පුළුවන්. නිවැරදි තොරතුරු ඉක්මනින් ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම මේ ඡේදයට හොඳින් මුහුණ දෙන්න, බය නොවි මුහුණ දෙන්න ඕගොල්ලන්ට හැකියාවක් හම්බ වෙනවා. හරි. ඊළඟට අපි යන්නේ activity එකට. Fill in the blanks with a suitable from the given list. A good student. වචන ටික පොඩ්ඩක් බලා ගන්න. Future, never, social, his, face, should, community, ambitions around his. ඉතින් අද අපි පාඩමේ මුල් හරියේදී comparative superlative සාකච්ඡා කළා. දැන් විභාග ප්‍රශ්නයකට සම්බන්ධ වෙන කොටසක් තමයි අපි දැන් බලන්න යන්නේ. A good student should be hardworking, as it is difficult to achieve academic success without effort. හොඳ දරුවෙකුට should be hardworking, මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. As it is difficult to achieve academic success without effort. effort එකක් නැතුව, උත්සාහයක් නැතුව සාර්ථකත්වයක් ළඟා කරගන්න බැහැ කියලා තියෙනවා. Gaining success is not easy, and those who are not willing to face academic challenges, not willing to face ක්‍රියාපදයක් ඇවිල්ලා තියෙන්නේ who are not willing to face academic challenges and do not have passion for working hard will never achieve their goals and succeed in their lives. ඉතින් මේ වගේ academic challenges වලට අභියෝග වලට මුහුණ දෙන්න passion එකක් තියෙන්නත් ඕනේ. බොහොම කැමැත්තක් තියෙන්න ඕනේ. Do not have a passion for working hard. කෙනෙකුට මහන්සි වෙලා වැඩ කරන්න ආසාවක් නැත්තම් never achieve their goals and succeed their lives. කවදාකවත් ඒගොල්ලන්ගේ ඉලක්ක වලට යන්න බැරි වෙයි කියලා කියනවා. A good student should also be active in the community. He should be appreciated not only because of his academic success but also by his social activities. මෙතන ඔගොල්ලන්ට වොකැබියුලරි එක මේ වගේ හිස්තැන් පුරවද්දී අපි කියනවා ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයන් බවට පත් වෙන්න ඕනේ. දැන් මේ වගේ වචන පිළිබඳව මේවා තේරුම පිළිබඳව හොඳ අවබෝධයක් ඕගොල්ලන්ට තියෙන්න ඕනේ. ඒ අවබෝධය ගන්න තමයි ටෙක්ස්ට් බුක් කීපයක්ම අපිට තියෙන්නේ නිර්දේශ කරන්නේ නිර්දේශිත ග්‍රන්ථ. අපි කියනවා ටෙක්ස්ට් බුක්ස් 9 10 11 මේ ඔක්කොම වර්ක් බුක්ස් වල තියෙන මේ ඡේද ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මේ වචන ඒ වයින් තමයි බොහෝ දුරට එන්නේ. ඒත් එක්කම පත්තර, ඒ කියන්නේ පුවත්පත් newspapers, English newspapers කියවන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඒත් එක්කම අපි බලමු community. He should be appreciated not only because of his academic success but also by his social activities. දරුවෙක්ගේ අගය කරන්න ඕනේ academic success විතරක් නෙමේ
social එයා සමාජායෝ නෝජනය මං සිංහල වචනේ හරි මං හිතන්නේ කියන්නේ සමාජයත් එක්ක ගැටෙන විදිය කටයුතු කරන විදිය හරිම වැදගත්. Right, a good person is usually judged not only by what he is doing well for himself but also by what he is contributing to his community. දරුවෙක් ජජ් කරන්න අපි විනිශ්චය කරන්න අවශ්‍ය වෙන්නේ එයා තමන්ටම විතරක් කරගන්න දේවල් විතරක් නෙමේ. නමුත් එයා සමාජයට contribute කරන දේවල් දායක කරන්නේ මොනවද කියන එක ගැනත්. His community ඔහුගේ ප්‍රජාවට දායක කරන දේවල් ගැනත් අපි හිතන්න අවශ්‍ය වෙනවා. A good student should have good communicating skills so that he can communicate easily with the teachers and fellow students around him. So as we are now get used to this exam oriented culture, we have neglected our communication skills. But in the near future, we need to master our presentation skills as well, because presentation skills play will going to play a major role in the education, right? Education අධ්‍යාපනයේ මේ presentation skills ඉදිරිපත් කිරීමේ හැකියාව ලොකු රෝල් එකක් ප්ලේ කරනවා. අපි කාලයක් තිස්සේ විභාග මානසිකත්වයෙන් හිතුවේ. කියන්නේ අපි ලියන එක දෙයක් හොඳට මනසේ තියලා ඒක විභාගයට ගිහිල්ලා ලියන ස්කිල් එක නිපුණතාවය තමයි වැඩිපුර ඒ කියන්නේ writing skills, reading skills තමයි. හැබැයි presentation skills ගොඩක් අත්‍යවශ්‍යයි. මෙතන කියනවා communicating skills. sannivedana කුසලතාවයනොත් අපි දියුණු කරගන්න අවශ්‍යයි කියලා. So that we can communicate easily with the teachers and fellow students around him. ඒ කියන්නේ තමන් ළඟ තියෙන අදහස හරියට sannivedanaya කරගන්න බැරි නම් අනිත් පැත්තට තමන්ගේ ගුරුවරයාට නැත්නම් අනිත් fellow student තමන්ගේ යාළු ශිෂ්‍යයින්ට ඒකත් නොහැකියාවක් වෙනවා. හරි. This will make his school life fun and increase his confidence. එයාගේ confidence එක ආත්ම විශ්වාසය වැඩි කරනවා. A good student should also be well prepared for the හොඳින් සූදානම් වෙන්න ඕනේ. well prepared නිකන් prepared නෙමෙයි well prepared හොඳින් සූදානම් වෙන්න ඕනේ. well prepared for the future අනාගතයට හොඳින් සූදානම් වෙන්න ඕනේ. Although students are taught to have ambitions, these ambitions cannot come true if they do not know how to turn their dreams into reality. ඒගොල්ලන්ගේ dreams reality එකක් බවට පත් කරගන්න. ඒගොල්ලන්ගේ සිහින යථාර්ථයක් බවට පත් කරගන්න ඒගොල්ලන්ට බැරි වෙනවා. How to turn their dreams ambitions නැත්නම් ambitions cannot come to true මේ කියන දේවල් කලින් කියපු දේවල් අපි සාර්ථකව ජීවිතේ සාක්ෂාත් කරගත්තේ නැත්නම් අපේ ambitions ඉදිරියේදී මොනවද කරන්න බලාපොරොත්තු වෙන අපේ බලාපොරොත්තු සුන් වෙලා යන්න පුළුවන් කියලා තියෙනවා. නැත්නම් යථාර්ථයක් බවට පත් කරගන්න බැරි වෙනවා කියලා තියෙනවා. හරි. ඔන්න ඔය විදිහට අපි මේ ඡේදේ ඉවර කළා. ඊළඟට යනවා අපි තවත් ඇක්ටිවිටි එකකට නෑ මේකේ තව කොටස් පොඩි කොටසක් අවසාන කොටස තියෙනවා. Students should be practical and realistic as life is not always fair with everyone. අපි practical ප්‍රායෝගික වෙන්න ඕනේ, realistic වෙන්න ඕනේ. They should understand that every step success takes time and patience. හැම step එකකට time එක කාලයක් සහ ඉවසීම ගොඩක් වටිනවා කියන එක අවශ්‍යයි කියන එක තේරුම් ගන්න ඕනේ. හරි. අපි ඊළඟට යනවා prepositions. Fill in the blanks with the suitable prepositions. අපි කලින් activity එකේ ඔයගලන්ට දකින්න තිබුතේ දුවේ ඔයගලන්ගේ වචනවල තියෙන තේරුම දැනගන්න අවශ්‍ය වෙලා තිබුණා. vocabulary focus කරා සහ පොඩි පොඩි grammar කොටස් තිබුණා. මෙතනදී prepositions. The Kalani Bridge is built on the Kalani River. The dancing classes are held in the park. Devika dived into the pool. The New Year party was organized at the club. I am leaving for Australia today. Preposition, when it comes to preposition, it's very tricky. You need to master prepositions a lot. Otherwise, there are some very tricky points where if you do not have the expertise knowledge or the practical knowledge, you will miss some of the marks. Prepositions කියලා කියන්නේ හරිම මේ tricky part එකක්. සමහරක් වෙලාවට in, on, and මේවා මේ
සමහරක් තැන්වලදී පොඩ්ඩක් එතෙන්ට ඉන්නත් පුළුවන්, සමහරක් වෙලාවට on at එන්න වෙලාවත් පුළුවන්. ඉතින් ඒක කරන්න පුළුවන් හොඳම දේ තමයි අපි කලින් වැඩසටහන ප්‍රිපොසිෂන්ස් ගැන කරලා තිනවා. මේ වැඩසටහන ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරලා බලන්නත් පුළුවන්. ඒත් එක්කම විභාගයට සහ ඊට අදාළ අනිත් දේවල් ඒ කියන්නේ වර්ක් බුක් එක, ටෙක්ස්ට් බුක් එකේ අපි කිව්වොත් ග්‍රේඩ් 7, 8, 9, 10, 11 දක්වා තියෙන වර්ක් බුක් වල මේ ප්‍රිපොසිෂන් ඇක්ටිවිටීස් තියෙනවා. ඒකින්ද මේ ඇක්ටිවිටීස් ඕගොල්ලෝ හොඳින් බැලුවොත් ඕගොල්ලන්ට මේ ප්‍රිපොසිෂන් හොඳට මාස්ටර් කරගන්න අවස්ථාව හම්බ වෙයි. අපි යනවා මේ ඊළඟ ඇක්ටිවිටි එකට. fill in the blanks with the most suitable adjective. දැන් අපි අර කලින් කියපු විදිහේ අපි මුලින් පාඩමේ ඉගෙනගත්තු adjectives කීපයක් තියෙනවා. අපි බලමු මොනවද මේ adjectives කියලා. Izam is the youngest child in the family. Peter drew a colourful picture. දැන් මේකෙදි පොඩි ටිප් එකක් මම ඔයගොල්ලන්ට මතක් කරා. මෙතන the තියෙනවා. එතකොට est එනවා නම් අනිවාර්යයෙන්ම the එන්න ඕනේ. එතකොට the youngest. ඊළඟ එක නම් Peter drew a colourful. drew කියන වචනයේ තේරුමත් එක්ක colourful කියන එක තේරුම් ගන්න ඔයගොල්ලන්ට අවස්ථාව තියෙනවා. Right. ඊළඟට I will have to throw away my broken watch. කැඩිච්ච watch එක. It cannot be repaired. ඒක repair කරන්න බෑ. The tired man. නිකම් මනුස්සයා නෙමේ. The tired man needs a rest. He has been working since this morning. මේකට tired එනවා කියන එක ඔයගොල්ලන්ට guess කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. මොකද්ද ඒ අවස්ථාව? මේ වචනවල තේරුම working since this morning ඔය විදිහේ දේවල් වලින්. හරි. We need මොනවද අපිට අවශ්‍ය වෙන්නේ? sharp knife එකක්. එතකොට knife කියන එකත් එක්ක පිහියක් කියන එකක් එක්ක මුවහත් පිහියක් කියන එක අපි තේරුම් ගන්න පුළුවන්. We watched a very exciting movie last week. අපි ගිය සති exciting movie එකක් බැලුවා. ඊළඟ එක. Although lunch was not tasty, the dessert was delicious. Dessert එක හරිම රසවත්, lunch එක රසවත් නැති වුණා. Inura painted his old bike. noun එකක් තියෙන්නේ. එතකොට adjective එකෙන් එනවා. old bike. punctuation marks. ඔන්න ඔය විදිහට අපි prepositions බලලා punctuation marks ටිකක් මතක් කරලා දෙන්න හිතුවා. ඒක වැදගත් වෙන හින්දා විභාගයට. බලමු පොඩි revision එකක්. full stop එක. full stop. question mark. what is that? සමහරක් වෙලාවට මේ ප්‍රශ්න හදන්න ආවොත් විභාගයේ WH questions වලින් ඒ ප්‍රශ්නය හදලා අවසානයේට question mark එකක් දාන්න අවශ්‍යයි. තව මොනවද තියෙන්නේ? apostrophe used in contractions. ඒක මම මෙහෙම පෙන්නුවොත් I have, I've, I am, I'm කෙටි වෙනවා. කෙටි වෙද්දී අනිවාර්යෙන් apostrophe එක අපි පාවිච්චි කරන්න අවශ්‍යයි. ඊළඟට apostrophe used to show the possession. යම්කිසි අයිතියක් හංගවන ඒවා. There is an article on the vandalism too in my sister's collection of articles. අයිතිය අංගවල තියෙනවා. Sister's collections, right? Inverted commas. මොකටද inverted commas? Discipline cannot be achieved only through laws. යම්කිසි අපි quotations ගත්තී ඒක මේ inverted commas ඇතුලේ තමයි අපි පාවිච්චි කරන්නේ. ඊළඟට comma නැත්නම් comma. Is it quite interesting topic? It's quite interesting topic, isn't it? අදහස් කඩන්න සමහරක් වෙලාවට අපි මේක පාවිච්චි කරනවා. exclamation mark එකක්. It's quite interesting topic, isn't it? exclamation mark එකක් පාවිච්චි කරනවා. ඊළඟට end punctuation. The three most common ways to end a sentences are. පොඩ්ඩක් ඉන්න අපි කලින් එකේදී exclamation mark එක අපි පාවිච්චි වුණේ නැහැ. exclamation mark එකක් කියන්නේ යම් කිසි විදිහකින් අපි දෙයක් පුදුම
අවස්ථාවක් කියන්නත් ඒත් එක්කම අපි පාවිච්චි කරනවා මොන වගේ අදහසක්ද මෙතන තියෙන අදහස කලින් එකට තමයි සම්බන්ධ වෙන්නේ. මේ end punctuation එකක් the three most common ways to end a sentence. එතකොට exclamation යම්කිසි පුදුමයක් හඟවන්න සමහරක් වෙලාවට පාවිච්චි වෙනවා. The three common ways to end period, the elephant is big, full stop, question mark, ඊළඟට exclamation mark, the huge elephant, මෙන්න තියෙන exclamation mark එක අතන පොඩි නිවැරදි කිරීමක් වෙන්න ඕනේ. The huge elephant sat on the man. ඔන්න ඔය විදිහට එනවා. How to write a speech. දැන් වෙලාව තියෙනවද ස්පීච් එකක් ගැන අපිට කතා කරන්න. ඔව්. බොහොම කෙටියෙන් කියන්නම්. දැන් රචනා ලියන විදිහයි ස්පීච් එකක් ලියන්න આવොත් වෙනස් වෙන්නේ මොනවද? හරි. මම ඉතා කෙටියෙන් ඔයගොල්ලන්ට සඳහන් කරන්නම් how to write a speech කියන එක. එතකොට ස්පීච් එකක් කතාවක් ඕගොල්ලන්ට ලියන්න තිබුණොත් රචනාව වගේම තමයි තොරතුරු හැබැයි පොඩි ෆෝමැට් එකේ වෙනසක් තියෙනවා. addressing the audience කටිය ඉස්සලාම අමතන්න අවශ්‍යයි. opening the introduction ඊට පස්සේ හඳුන්වා දීම ඊට පස්සේ paragraph call for action conclusion. මොකද්ද call for action කියලා කියන්නේ? මේ මාතෘකාවට අනුව ඔබේ අදහස මොනවද ඒ සඳහා කළ යුත්තේ? පරිසර දූෂණය නම් ඒ සඳහා මොනවද කළ යුත්තේ? මේ වගේ දේවල් ඔයගොල්ලෝ මතක තියාගන්න අවශ්‍ය වෙනවා. ස්පීච් එකේදී මේ බොඩි පැරග්‍රාෆ් ලියද්දී මම රචනා ලියන ක්‍රමයක් කලින් ඔයගොල්ලන්ට කියලා දුන්නා. මේ ක්‍රමෙම පාවිච්චි කරන්න පුළුවන්. And often quoted saying to explain the process is tell what you are going to tell them. Introduction එක. Tell them what you told them. Tell them the main ideas with some examples. මොනවද මේ introduction එකේදී පැහැදිලි කරන්න ඕනේ මේ ස්පීච් එකේදී ඔයා මොකද්ද කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ මොකද්ද මේ මොන වගේ තොරතුරුද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක කියන්න ඕනේ. ඊළඟ එක tell them what you told them. අවසානයේදී ඔයා මේ ස්පීච් එකේදී පුතේදුවේ කියපු දේවල් ටික සමරයිස් එකක් තමයි මේ කියන්න ඕනේ. Tell them the main ideas with the example body of speech අර මැද තියෙන කොටස් වලදී ප්‍රධාන අදහස් කොටස් වලට කඩලා ඕගොල්ලන්ට ලියන්න පුළුවන්. ඊළඟට addressing the audience, the chief guest, honorable sir, madam, the guest of honor, the principal sir, madam, the teachers in charge of, our dear teachers, parents, my fellow students, මේ වගේ දේවල් වලින් පටන් ගන්න ඕගොල්ලන්ට අවස්ථාව තියෙනවා. ඊළඟට opening or introduction. Write your introduction considering the hook you are going to use to get your audience listening. Considering the hook you are going to use. Introduction එක ලියද්දී let the audience reflect about what the speaker is going to mention. Establish credibility by customizing. ඒ කියන්නේ introduction එක මේ බොහොම සංක්ෂිප්තයක් හැටියට මම සරලව කිව්වොත් introduction එක ප්‍රබල වෙන්න ඕනේ. ඔයා කියන්න හදන දේ සම්බන්ධයෙන් ඔයා ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔයාට තොරතුරු තියෙනවා කියන එක පළවෙනි ඡේදයෙන්ම ඒත්තු ගන්නන්න ඕනේ. ඒක හරිම වැදගත්. ඉතින් අද අපි සාකච්ඡා කළේ මොනවද? So what are the things that we have discussed today? So we have discussed comparatives, superlatives. එතකොට සුපිරි දේවල් අපි සාකච්ඡා කරා නේද? කොහොමද superlatives හදාගන්නේ? EST දාන්නේ කොහොමද? IER දාන්නේ කොහොමද? most දාන්නේ කොහොමද? මේ වගේ දේවල් ගොඩක් සාකච්ඡා කරා. ඉතින් මම දැන් වැඩසටහන අවසානයේට ලං වෙලා තියෙන ඉඳ ආයෙව සාකච්ඡා කරන්නේ නැහැ. මතක තියාගන්න මේ දේවල් හොඳින් ප්‍රැක්ටිස් කරන්න. මේ දේවල් පොත්පත් වලින් හොයන්න මේවා කොහෙද තියෙන්නේ? සුපර්ලටිව් කොහෙද තියෙන්නේ? ඇයිද එන්නේ සුපර්ලටිව් එකට කලින්? ඒක අනිවාර්යද? ඔව් අනිවාර්ය නම් හිස්තැන් වලට ඒවා කොහොමද යොදන්නේ? මේ දේවල් ගැන හොඳ අවබෝධයෙන් කටයුතු කරන්න. ඉතින් පුතේදුවේ පාස් පේපර්ස් වැඩිපුර කරන්න. මොඩල් පේපර්ස් උත් ඔයගලන්ට දැන් availability එක අපේ කාලේ වගේ නෙමෙයි. අපි O level කරන කාලේ වගේ නෙමෙයි. මොඩල් පේපර්ස් උත් ඔයගලන්ට ඇති තරම් තියෙනවා. කාලේ හොයාගෙන මේ දේවල් කරන්න. මේක සාමාන්‍ය පෙළ නෙමෙයි ඉංග්‍රීසි කියලා කියන්නේ. එතනින් එහාටත් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මම ලබන සතියේත් ඔයගොල්ලෝ හා සම්බන්ධ වෙනවා මේ වගේම ලස්සන වැඩසටහනකින්.